ඔයාලට ගිය සතියේ අපි ගිය සතියේ අන්තිමටම ඔයාලට අර යුනිට් 1 වල අන්තිමට තියෙන යාළුවෙක් ගැන පැරග්‍රාෆ් එකක් ලියන එකක් ලියලා තමයි අපි නැවැත්තුවේ. ගිය සතියේ අන්තිමට. හරිද? එතකොට ඔයාලට මම කිව්වා මේ සතියේ අපි page number 5 වල තියෙන punctuation marks කියන කොටස අද පටන් ගන්නවා කියලා. හරිද? punctuation marks කියන්නේ විරාම ලකුණු. ඒක අද කතා කරලා අපි ඒක තමයි අද කරන්නේ පාඩම. punctuation marks එක unit 2 වල තියෙන grammar part එක. right බලා ගන්න. punctuation marks විරාම ලකුණු. when we talk about punctuation marks, there are so many of them. ගොඩාක් punctuation marks තියෙනවා. හරිද? punctuation marks කොහොම අපි ගන්නවා question marks. ප්‍රශ්නාර්ථ ලකුණු. ඊළඟට කමාස් තියෙනවා. ඊට පස්සේ full stops තියෙනවා. ඊට පස්සේ inverted commas තියෙනවා. උපුටා ගැනීම quotation කරනකොට අපි පාවිච්චි කරන inverted commas. ඊට පස්සේ apostrophes තියෙනවා. ඔය වගේ there are so many punctuation marks. So when we write something, normally we use punctuation marks. මේවා අපි ලියනකොට මේ වගේ punctuation marks පාවිච්චි කරනවා. And today we are going to talk about one of these punctuation marks. මේවෙන් එකක් ගැන කතා කරනවා. මේ comma කියන එක ගැන තමයි කතා කරන්නේ. Okay, punctuation marks ගොඩක් තියෙනවා. ඒ අතරින් එකක් තියෙනවා comma. ඔයාලා දන්නවා. අද කතා කරන්නේ comma එක ගැන. හරිද? punctuation marks වල comma එක ගැන තමයි අපි කතා කරන්නේ. හරිද? දැන් comma එක පාවිච්චි කරන්නේ ඇත්තටම මේකේ කතා කරන්නේ commas පාවිච්චි කරන්නේ මොන වගේ තැන්වලද කියලා ඉගෙන ගන්න එක. comma එකක් ලියන්නේ මොන වගේ තැන්වලද කියන එක තමයි අපි මේ පාඩමෙන් බලන්නේ. දැන් මුලින්ම උදාහරණයක් ලියන්නම්කෝ. දැන් බලන්න I bought මම මිලදී ගත්තා. These are the things I bought. මේවා තමයි මම ගනිපු දේවල්. A pen, a pencil, a ruler, a pencil box. හරිද? So list of things. එතකොට දේවල් list එකක්. ලයිස්තුවක් අපි වාක්‍යයක කියනකොට list එකක්. ඒවා අතරට අපි commas දානවා.
pen, pencil, ruler, pencil box කියන එක අතරට කමා දාන්නේ නැහැ. මොකද හේතුව අපි conjunction එකක් දාලා තියෙනවා and. එතෙන්ට කමා එක ඕනේ නැහැ. අනිත් තැන් දෙකකට කමාස් පාවිච්චි කරලා තියෙනවා. හරිද? එතකොට ලයිස්තුවක් අපි කියනකොට කමාස් පාවිච්චි කරනවා. දැන් මෙතන පාවිච්චි කරලා තියෙන ලිස්ට් එකේ ඔක්කොම තියෙන්නේ nouns. හරිද? ඒතර පළවෙනි දේ තමයි ඔයාලා ටියුට් එකේ පස්වෙනි පිටුවේ තියෙනවා to separate items in a list. ලිස්ට් එකක කියපු දේවල් වෙන් කරන්න. ලයිස්තුවක් විදියට කියපු දේවල් වෙන් කරන්න අතරට අපි කමාස් පාවිච්චි කරනවා. ඒ අතර පළවෙනි දේ තමයි series of nouns. ඒ කියන්නේ නාමපද series එකක්. ගොඩාක් එකට කියනකොට. නාමපද ලයිස්තුවක් කියනකොට අපි කමා දානවා. ඊට අමතරව a series of verbs. ඒ කියන්නේ ක්‍රියාපද ගොඩක් එකට තියෙනකොටත් ඒ අතරටත් අපි කමා දානවා. A series of verbs. ක්‍රියාපද. ඔයාලගෙත් බලන්න ටියුට් එකේ තියෙනවා the boy ran stumbled and fell down. Now these are the verbs ran, stumbled, fell down. Stumbled, ran, fell. ඒවා තමයි verbs ක්‍රියාපද. ඒතර ක්‍රියාපදත් අපි ගොඩක් තියෙනවා. 3ක්. ඒතර ඒව අතරටත් පේන්නේ ran, stumbled කියන එක අතරට කමා එකක් දාලා තියෙනවා. මේ දෙක අතරට කමා දාන්නේ අන්තිම එක නිසා එතන and දාලා තියෙන කලින් වගේ. අන්තිම එකට අපි කොහොමද කමා දාන්නේ නැහැ. එතෙන්ට and කියන conjunction එක දාලා එකතු කරනවා. ඒතර දෙවැනි එක series of nouns නාමපද ලයිස්තුවක්. ලිස්ට් එකක් එකට කියනකොටත් ඒව වෙන් කරන අතරට කමා දානවා. ක්‍රියාපදත් එහෙමයි. ඊළඟට a series of adjectives නාම විශේෂණ පද. A series of adjectives. නාම විශේෂණ පද ඒ වගේ ලිස්ට් එකක් ලයිස්තුවක් කියනකොටත් අපි අතරට කමාස් පාවිච්චි කරනවා. හරි? මම වාක්‍යයක් ලියනවා. My mother is beautiful, kind and intelligent. මගේ අම්මා beautiful ලස්සනයි, kind කරුණාවන්තයි, intelligent බුද්ධිමත්. Now these are adjectives. මේවා adjectives beautiful, kind, intelligent because these three words මේ වචන තුන they are used to describe the noun mother. ඒවා පාවිච්චි කරලා තියෙන්නේ mother කියන noun එක describe කරන්න. අම්මා කියන නාම පදය විස්තර කරනවා. mother කියන්නේ noun එකක් මෙතන. නාම පදයක්. ඒතර mother කියන noun එක අම්මාව විස්තර කරන කොහොමද ලස්සනයි, කරුණාවන්තයි, බුද්ධිමත්. ඒතර මේ තුනෙන් නාම පදයක් විස්තර කරන නිසා මේවා නාම විශේෂණ adjectives. ඒවත් ලිස්ට් එකක්. අපි ලයිස්තුවක් විදිහට එක දිගට කියනකොට අතරට කමා දාන්න ඕනේ වෙන් කරන්න. පේනවනේ beautiful, kind කියන එක අතරට කමා එකක් පාවිච්චි කරලා තියෙනවා. එතකොට
නාම විශේෂණ පද පේනවනේ beautiful kind කියන එක අතරට කමා එකක් තියෙනවා. kind intelligent අතර කමා දාන්නේ නැහැ and තියෙන නිසා. එතකොට එකකින් අපි ඉගෙන ගන්න දේ තමයි අපි කිව්වා to separate we use commas to separate items in a list. ලයිස්තුවක් විදිහට කියනකොට ඒකේ තියෙන දේවල් වෙන් කරන්න අපි commas පාවිච්චි කරනවා. එතකොට මේ list එක nouns list එකක් වෙන්න පුළුවන්, verbs list එකක් වෙන්න පුළුවන්, adjectives list එකක් වෙන්න පුළුවන්. ඔය තුනෙන් මොකක් වුණත් අපි අතරට commas දාලා ලියනවා. that is the first thing. එක තමයි පළවෙනි කාරණේ. ඊළඟට දෙවෙනි එක බලන්න to enclose details. තොරතුරු ඇතුළත් කරන්න. හරිද? උදාහරණය තමයි ඔයාලගේ ටියුට් එකේ තියෙන එක්සැම්පල් එක ගමු. සුරේෂ් who is an avid reader buys at least two books a month. Suresh, who is an avid reader, buys at least 2 books a month. දැන් මේ ලියලා තියෙන sentence එකේ Suresh buys at least 2 books a month. මාසෙට සුරේෂ් පොත් දෙකක් අඩුම තරමින් පොත් දෙකක් මිලදී ගන්නවා. අපි එක්ස්ට්‍රා ඉන්ෆර්මේෂන් එකක්. තව තොරතුරක් එයා ගැන කියනවා who is an avid reader කියලා. හරිද? මේකට අපි කියනවා relative clause එකක්, clause එකක්. ඔයාලට ඉස්සරහට 9 තව ටිකක් ඉස්සරහට යනකොට clauses කියන එනවා පාඩමක්. එතකොට ඒකෙන් කරන්නේ අමතර අපිට තොරතුරක් කියන සුරේෂ් ගැන. සුරේෂ් පළවෙනි මේ වාක්‍යය කියන සුරේෂ් buys at least 2 books a month. මාසෙට පොත් දෙකක් මිලදී ගන්නවා. එයා ගැන අපිට තව විස්තරයක් කියනවා who is an avid reader. එයා avid කියවහම ගොඩක් දැඩි ලෙස පොත් කියවන කෙනෙක්. worst kind කෙනෙක් avid කියන්නේ. හරිද? එතකොට ඒ කියන්නේ ගොඩාක් පොත් කියවන කෙනෙක්. who is an avid reader. එතකොට ඒකෙන් කරන්නේ සුරේෂ් ගැන අමතර එක්ස්ට්‍රා ඉන්ෆර්මේෂන් එකක් අපිට කියනවා. හරිද? ඒ තොරතුර එතකොට මෙන්න මේ ක්ලෝස් එක මේ අමතර තොරතුර කියන ක්ලෝස් එක දෙපැත්තට අපි කමාස් දෙකක් දානවා. ඒක තමයි enclose details කියලා කියන්නේ. තොරතුරු ඇතුළත් කරන්න. ඊට අමතරව තව එකක් තියෙනවා ශ්‍රී ලංකා දෙවැනි උදාහරණය. Sri Lanka, one of the most beautiful countries in the world.
Sri Lanka, one of the most beautiful countries in the world. ලෝකයේ රටවල් අතරින් ලස්සනම රටක් ශ්‍රී ලංකාව. It is my motherland. ඒක මගේ මව්බිම. මේක තමයි වාක්‍යය. ශ්‍රී ලංකා is my motherland. ලංකාව තමයි මගේ මව්බිම. motherland කියන්නේ මව්බිම. One of the most beautiful countries. Beautiful countries කියන්නේ ලෝකයේ ලස්සන රටවල් තව තියෙනවා. ඒවයි අතරින් එකක්. One of the most beautiful countries in the world. ලෝකයේ රටවල් ලස්සන රටවල් අතරින් එකක්. ඒත් පේනවනේ ඒ තොරතුර දෙපැත්තට අපි කමාස් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඕකට තමයි ඔය enclosed details කියලා කියන්නේ. වාක්‍යයකට තොරතුරු අමතර තොරතුරු ඇතුළත් කරනකොට අපි දෙපැත්තට කමාස් දෙකක් පාවිච්චි කරනවා. හරිද? ඒක තමයි අපි කමාස් පාවිච්චි කරන දෙවෙනි විදිය. ඊළඟට තුන්වෙනි එක. තුන්වෙනි කාරණේ තමයි අපි commas පාවිච්චි කරනවා. We use commas after interjections. Interjections are a class of word. හරි. Parts of speech කියන word class එකක්. Interjections කිව්වහම after interjections ඒ කියන්නේ interjections are words we use to express our sudden feelings. ගොඩක් වෙලාවට එකපාරට එන sudden feelings එකපාරටම එන හැඟීම් පිට කරන වචන තමයි interjections කියන්නේ. උදාහරණයක් විදියට hello කියන එක අපිට එකපාරටම කෙනෙක් දැක්කහම කටට එන වචනයක් hello. හරිද? එතකොට මෙතන කමාවක් දානවා. හරි? කෙනෙක් දැක්කම hi කියනවා. කමා. හරි? මොකක් හරි එකකට එකපාරට yes කියලා කිව්වොත් කමා. හරි? අන්න ඒ වගේ interjections කියන්නේ ඒවා. එකපාරට අපෙන් පිට වෙන වචන sudden feelings එකපාරට හැඟීම් නිසා පිට වෙන වචන ඒවා පිටිපස්සට අපි කමාස් පාවිච්චි කරනවා. ඒක තමයි තුන්වෙනි එක. ඒක නම් එච්චර ගොඩාක් ලොකු දෙයක් කතා කරන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි කොටස තුන්වෙනි මේ හතරවෙනි ක්‍රමය before tag questions. Before tag questions කියන්නේ tag question එකකට කලින්. දැන් මොකද්ද මේ tag question එකක් කියලා කියන්නේ? දැන් අපි ශ්‍රී ලංකන් මේ ඉංග්ලිෂ් ස්පීකර්ස්ලා විදියට ගොඩක් අය question tag එක ලංකාවේ ගොඩක් වැරදියට පාවිච්චි කරනවා. බ්‍රිටිෂ් ක්‍රමයට ගත්තොත් ඒක වැරදි. දැන් මෙන්න මේ වගේ. Are you hungry? You are hungry. ඔයාලට සමහර කුරුවරුත් මේක පාවිච්චි කරනවා. You are hungry. No කියලා අහනවා. ඔයාට බඩගිනි නේද? He is he is a teacher. No කියලා අහනවා. දැකලා ඇති. දැන් මේකට තමයි අපි ටැග් එක කියන්නේ. මේක ටැග් එක කොහොම ලියුවහම වැරදි. හරිද? ටැග් එක ලියන්න ඕන මෙහෙමයි. question ටැග් එක. උතර බලා ගන්න ටැග් එක ලියන විදිය.
අපි ටැග් එක ලියන්නේ ඔයා පාවිච්චි කරපු verb එක බලන්න. මේ තියෙන verb එක. පළවෙනි වාක්‍යය you are hungry කියන එකේ verb එක are. He is a teacher කියන එකේ verb එක is. හරි. අපි question එකේ tag එක හදනකොට අපි කරන්නේ මේ verb එක negative කරන්න ඕන. are කියන එක අපි negative කරන්නේ are වලට එකතු කරන not aren't. is කියන එක අපි negative කරන්නේ is වලට එකතු කරනවා not is not. හරිද? දැන් මේ දෙක එකතු කරමු. are not එකතු කරාම aren't. is not එකතු කරාම isn't. හරිද? ඔය තමයි are වල negative එක are not ඒකේ contraction එක කෙටි කරලා ලියුවාම aren't. is වල negative එක is not කෙටි කරලා contraction එක isn't. දැන් ඔයා කරන්න ඕන මෙතන verb එක are නම් ඒකේ negative එක මෙතෙන්ට දාන්න. aren't. verb එක is නම් ඒකේ negative එක මෙතෙන්ට දාන්න isn't. right? ඊළඟට subject එක you නේ පළවෙනි වාක්‍යේ. ඒ subject එක ගිහිල්ලා මේ negative එක පිටිපස්සෙන් ලියන්න. he is ඒතර subject එක he. right ඔන්න tag එක හදලා ඉවරයි. දැන් අපි කියනවා you are hungry ඔයාට බඩගිනි aren't you එහෙම නේද? ඔකට question mark එක මෙන්න tag එකට කලින් කමාව. question tag එක හදන්න යන්න එහෙමයි. he is a teacher ඔහු ගුරුවරයෙක් එහෙම නේද isn't he. කමා එක දැම්ම tag එකට කලින් කමා එක දාන්න ඕන. තේරුණාද? question tag එකට කලින් tag එක හදන විදිහත් තේරුම් ගන්න ඕන. හරිද? right. ඔය අපි කතා කරේ හතරවෙනි කාරණේ. දැන් මේ කියපු කොටස් තේරෙනවද මේ වෙනකන්? ඔව් තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් කියන්න. right. අපි බලමු ඊළඟ after a dependent clause. මොනක ටිකක් බලා ගන්න. after a dependent clause. ඒ කියන්නේ dependent clause එකකට පිටිපස්සෙන් කියන එක තමයි ඕකේ අදහස. දැන් මෙහෙමයි ඒක තියෙන්නේ. හරිද? කල්පනාවෙන් අහගන්න. මේක ටිකක් අමාරුයි. ඒක නිසා අවධානයෙන් අහන්න. දැන් අපි වාක්‍ය එකතු කරන්න පාවිච්චි කරනවානේ. මොනවද වාක්‍ය එකතු කරන්න පාවිච්චි කරන්නේ අපි? වාක්‍ය එකතු කරන්න මොනවද පාවිච්චි කරන්නේ? වාක්‍ය දෙකක් එකට එකතු කරන්න මොනවද පාවිච්චි කරන්නේ? and ඔව් මොනවද ඒවට කියන්නේ? මොනවද ඒවා? and but or no so yet මොනවද ඒවා? ඒවා අපි ක්ලාස් කරනවනේ group එකක් විදිහට ඒවට කියනවා නම. conjunction conjunctions. conjunctions තමයි අපි වාක්‍ය එකතු කරන්න පාවිච්චි කරන්නේ. හරිද?
දැන් මේ වාක්‍යවල මතක තියාගන්න සමහර වාක්‍ය තියෙනවා අපි ඒවට කියනවා dependent clause එකක්. හරිද? සමහර වාක්‍ය තියෙනවා ඒවට අපි කියනවා independent clause. independent කියන වචනේ තේරුම දන්නවනේ මොකක්ද independent කියන්නේ? අපි දැන් පෙබරවාරි 4 සමරනවා Independence Day. මොකද independent කියන්නේ එතකොට? නිදහස් ස්වාධීන කියන එක. කාටවත් යටත් නැති නිදහස් ස්වාධීන කියන එක තමයි independent. ඒතර independent clause තියෙනවා. dependent කියන්නේ ඒතර ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ වෙන කෙනෙකුට යටත් තව කෙනෙක් මත රඳා පවතිනවා නම් අපි කියනවා dependent. වාක්‍යවලක් තියෙනවා මතක තියාගන්න independent clauses. ස්වාධීන වාක්‍ය තියෙනවා. ඒ වගේම dependent clauses තියෙනවා. හරි. දැන් ඔයාලා මේක මතක තියාගන්න ඕන හොඳට. අපිට independent වාක්‍ය ලියන්න පුළුවන්. කියන්නේ ස්වාධීන වාක්‍ය තනියම ලියන්න පුළුවන්. හැබැයි dependent වාක්‍ය ලියන්න බෑ තනියම. clause එක dependent එකක් නම් රඳා පවතිනවා කියලා ඒවා ස්වාධීන නෑ. ඒ dependent clause එක නිතරම අපි එකතු කරලා තියෙන්න ඕනේ මොන clause එකකටද? මොකක් එක්කද ඒක එන්න ඕනේ? independent clause එකකට. independent clause එකක් එක්ක එන්න ඕනේ. independent clauses වලට නම් තනියම ඉන්න පුළුවන් ඒ වාක්‍ය වලට කාගේවත් උදව් ඕනේ නැහැ. හැබැයි dependent clause එකකට තනියම ඉන්න බෑ. එයා නිතරම independent clause එකක් එක්ක එකතු වෙලාම ඉන්න ඕනේ. හේතුව independent කියන්නේ ස්වාධීන independent clause එකක් නැති වුණොත් අපිට මේ dependent clause එකේ තේරුම ගන්න බැරි වෙනවා. හොයා ගන්න බැරි වෙනවා තේරුම. හරිද? මම මේකත් කියන්නම්. conjunctions වල ඒක අපි ටිකක් පස්සේ ඉගෙන ගමු conjunctions පාඩමේ එකක්. හරිද? ඒතකොට මෙතන කියන්නේ මම කියවනේ dependent clause එකක් නිතරම මොකක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕනද? dependent clause එකක් මොකක් එක්කද සම්බන්ධ වෙන්නේ? independent clause එකක්. independent clause එකක් එක්ක එකතු වෙලා ඉන්න ඕනේ. මම දැන් උදාහරණයක් ලියන්නම්. බලන්න මම ලියපු වාක්‍ය when I go to Kandy I always visit my aunt. ඒ කියන්නේ මම නුවර ගියහම හැම වෙලාවෙම මගේ ආන්ටිව බලන්න යනවා. දැන් මේක එක කොටසක් මේක එක කොටසක්. ඔය තියෙන මම ඉරි ගහපු දෙකෙන් එකක් independent clause එකක් අනිත් එක dependent clause එකක්. මට කියන්න බලන්න මොකද්ද independent මොකද්ද dependent? ඒ කියන්නේ dependent එකේ තේරුම ගන්න ඔයා නිතරම independent එකත් එක්ක කියවන්න ඕනේ. නැත්නම් තේරුම ගන්න බෑ. තේරුම සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද්ද independent එක?
මොකද dependent clause එක කියන්න බලන්න. බැරිද බලාගන්න. දැන් මේකේ කියනවා දැන් I always visit my aunt කියන්නේ මම හැම වෙලාවෙම ආන්ටිව බලන්න යනවා. හරිද? පළවෙනි එකෙන් කියනවා when I go to Kandy. when I go to Kandy කියන්නේ මම නුවර ගියාම. එතකොට මම නුවර ගියහම කියන කොටසේ තේරුම සම්පූර්ණයිද? මේකේ තේරුම සම්පූර්ණයිද? මේ පළවෙනි කොටස තේරුම ගන්න අර දෙවෙනි කොටස ඕනද නැද්ද? ඕන. ඕන වෙනවා. when I go to Kandy මම නුවර ගියහම මොකද මම කරන්නේ? I always visit my aunt. මම නිතරම මගේ ආන්ටිව බලන්න යනවා. ඒතර මේකේ තේරුම ගන්න නම් ඔයාට මේ කෑල්ලත් ඕන. හරිද? එතකොට වෙන එක්කෙනෙක්ගේ එහෙම උදව් ඕන වුණාම ඒක ඉන්ඩිපෙන්ඩන්ට් නෑ. ස්වාධීන නෑ. ඒක ඩිපෙන්ඩන්ට්. හරිද? ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එකක්. මොකද හේතුව මේකට මෙයා ඕන. හැබැයි මෙයාට I always visit my aunt. මම හැම වෙලාවෙම මගේ ආන්ටිව බලන්න යනවා. මේකේ තේරුම ගන්න මේක ඕනද? නෑ. නෑ. මේ දෙවෙනි එකේ තේරුම ගන්න මෙයා ඕනේ නෑ. ඒක නිසා තමයි අපි එකට කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එකක්. මේක ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එකක්. හරිද? දැන් මේක කියන්නේ ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එක අඳුරගන්න ලේසි. මොකද හේතුව කන්ජන්ක්ෂන් එකක් එනවා ඒකේ. හරිද? when තමයි කන්ජන්ක්ෂන් එක. ඔය ඩිපෙන්ඩන්ට් ක්ලෝසස් එකතු කරන්න පාවිච්චි කරන ඒ කියන්නේ ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එකයි ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එකයි පාවිච්චි කරන්න එකතු කරන කන්ජන්ක්ෂන්ස් වලට අපි කියනවා සබෝඩිනේටිංగ్ කන්ජන්ක්ෂන්ස් කියලා. subordinating conjunctions. ඔය when while because අපි ගොඩක් ඉගෙන ගත්තා. when while because after before අන්න ඒවා ඔක්කොම subordinating conjunctions. කියන්නේ dependent clause එකකුයි independent clause එකකුයි එකතු කරන්න ගන්න ඒවා. ඒතර clause එක subordinate clause එක ඔයාලා එකතු කරන්න ඕන dependent clause එකට. මම කියන්නේ independent clauses දෙකක් එකතු කරනවා නම් අපි ගන්න and but or කියන conjunctions ඒවට අපි කියනවා coordinating conjunctions කියලා. හරිද? ඒ conjunctions ගැන අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන්. ඒතර මතක තියාගන්න මේක කියන දේ තමයි dependent clause එකක් වාක්‍ය මුලට ආවම මේ ඉතින් dependent clause එක මුලට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ වෙලාවට අපි ඒක අගට කමා එකක් දාන්න ඕනේ. dependent clause එකේ අගට. හරිද? හැබැයි මේක මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන් අපිට. අපිට පුළුවන් මේ independent clause එක ගේන්න ඉස්සරහට. dependent clause එක පිටිපස්සට. මෙන්න මේ විදිහට. I always visit my aunt when I go to Kandy. I always visit my aunt when I go to Kandy. දැන් මෙතන අපි කරලා තියෙන්නේ independent clause එක ගෙනල්ලා තියෙනවා මුලට. dependent clause එක අරන් ගිහලා තියෙනවා පිටිපස්සට. හරිද? දැන් මේකත් ඔයාලා මතක තියාගන්න ඕනේ. අපි කමා එකක් දාන්නේ
dependent clause එක මුලට આવොත් විතරයි. dependent clause එක මුලට આવොත් ඒක අගට කමා එකක් දානවා. හැබැයි independent clause එක මුලට આવොත් මැදට කමා එකක් දාන්නේ නැහැ. මේක අගට කමා එක දාන්නෙත් නැහැ. මොකද full stop එක එන්නේ අගට. හරිද? ඒතර ඔයාලා ඒකයි අපි කිව්වේ after independent clause. independent after dependent clause. dependent clause එකකට පිටිපස්සෙන් අපි කමා එකක් දානවා. හැබැයි dependent clause එක වාක්‍යයේ අගට ගියොත් එහෙම නැත්නම් independent clause එක වාක්‍යයේ මුලට ඇවිල්ලා තිබුණොත් එතකොට අපි කමාස් පාවිච්චි කරන්නේ නැහැ. තේරුණාද ඔය කියප එක? තේරුණාද? ඔව් සර්. තේරුම් නැති අය ඉන්නවද? ඔව් සර්. හරිද? මේකෙන් අපි ඇක්ටිවිටිස් කීපයක් කරනවා. දැන් තව පොඩ්ඩකින් මේක ඉවර කළා. ඊළඟ කරුණ බලන්න ඔයාලගේ page number 5 වල තියෙන්නේ ඒකේ කියන දේ තමයි between two independent clauses that are joined with a coordinating conjunction. මං කිව්වේ independent clauses දෙකක් එකතු කරනවා. හරිද? independent clauses දෙකක් එකතු කරනවා. ඒක coordinating conjunction එකකින්. ඒ කියන්නේ මෙන්න මේ වගේ. හරිද? අපි වාක්‍ය දෙකක් ගමු. It was a rainy day. බලන්න මේ වාක්‍ය දෙක. පළවෙනි වාක්‍ය it was a rainy day. ඒක වැස්ස දවසක්. දෙවෙනි වාක්‍යයෙන් කියනවා I went to school. මම ඉස්කෝලේ ගියා. එතකොට බලන්න ඊතර මේ වාක්‍ය දෙකේ ඔයාලට පළවෙනි වාක්‍යයේ තේරුම ගන්න දෙවෙනි වාක්‍ය ඕනද? නෑ සර්. පළවෙනි වාක්‍යයේ තේරුම ගන්න දෙවෙනි වාක්‍ය ඕනද? නෑ. නෑ. ඔව්. නෑ. නෑනේ. it was a rainy day කියන්නේ ඒක වැස්ස දවසක්. ඒතර මේක ඕනද ඒකේ තේරුම ගන්න නෑ. I went to school කියන්නේ මං ඉස්කෝලේ ගියා. ඒකේ තේරුම ගන්න පළවෙනි වාක්‍යය ඕනෙත් නෑ. ඒ කියන්නේ මේ දෙකම independent. ස්වාධීනයි. independent. independent clauses දෙකක් නම් ඒ කියන්නේ දෙකම independent නම් දෙකම independent clauses දෙකක් නම් independent clauses එකතු කරන්න අපි ගන්නෙ coordinating conjunctions. අර conjunctions වල එක වර්ගයක්. coordinating conjunctions කියන්නේ මෙන්න මේවා. මම ලේසියෙන් නමක් කියන්නම් මතක තියාගන්න. වචනය තමයි මෙන්න මේක වචනය fan boys කියලා මතක තියාගන්න. මොකද coordinating conjunctions තියෙන්නේ 7යි. වෙන subordinating ඒවා නම් ගොඩාක් තියෙනවා. coordinating ඒවා 7යි. fan වල F අකුරෙන් කියනවා for. A අකුරෙන් කියනවා and. N අකුරෙන් කියනවා no. B අකුරෙන් කියනවා but. O අකුරෙන් කියනවා o. Y අකුරෙන් කියනවා yet. So S අකුරෙන් කියනවා so.
ඔන්න ඕවා තමයි coordinating conjunctions 7. ඔයාට මේ 7 විතරයි පාවිච්චි කරන්න පුළුවන් independent clauses දෙකක් එකතු කරන්න. වාක්‍ය දෙක independent නම් ඔයා පාවිච්චි කරන්න ඕනේ මේ conjunctions 7න් එකක්. හරිද? වාක්‍ය දෙකෙන් එකක් independent වෙලා අනිත් එක dependent වුණොත් ඔයාට මේ conjunctions පාවිච්චි කරන්න බෑ. එතකොට තමයි මම කියනවා subordinating conjunctions අර when, while, because, although, though, even though අන්න ඒවා. හරිද? දැන් මෙතන කියන්නේ independent clauses දෙකක් එකතු කළොත් අපි coordinating conjunction එකක් පාවිච්චි කළා මැදට කමා එකක් දාන්න කියලා කියන්නේ. හරිද? දැන් මම මේ වාක්‍ය දෙක එකතු කරනවා ඔය පොතේ උදාහරණේ වගේම yet කියන එකේ. It was a rainy day yet I went to school. වැස්ස දවසක් ඒ වුණත් මං ඉස්කෝලේ ගියා. හරිද? එතන yet තමයි coordinating conjunction එක ඊට ඉස්සරහට කමා එකක් දාන්න කියලා කියන්නේ. හරිද? coordinating conjunction එකක් පාවිච්චි කරලා independent clauses දෙකක් එකතු කරොත් ඔයා අතරට කමා එකක් දාන්න කියලා කියන්නේ. තේරුණාද? තේරුණාද? ඔව් සර්. හරි. ඊළඟට හැබැයි මෙන්න මෙහෙම එකකුත් තියෙනවා ඒක. ඒක හොඳට මතක තියාගන්න. මේ coordinating conjunction එකක් පාවිච්චි කරලා independent clauses දෙකක් එකතු කරනකොට අපි කො කමාවක් දාන්න ඕන. හැබැයි මෙන්න මෙහෙම වුණොත් කමාවක් දාන්නේ නැහැ. හොඳද? මේ වාක්‍ය දෙකේ subject දෙකක් තියෙනවනේ. දැන් පළවෙනි වාක්‍යයේ it, දෙවෙනි වාක්‍යයේ I. subject දෙකේ ඉන්නේ දෙන්නෙක්. මේකේ it, මේකේ I. subject දෙකේම එක්කෙනෙක් වුණොත්, ඒ කියන්නේ වාක්‍ය දෙකම එකම පුද්ගලයා ගැන නම් අන්න ඒ වගේ වෙලාවට කමාව දාන්නේ නැහැ. හරිද? උදාහරණයක් විදියට I went to the shop. මම කඩේ ගියා. I bought 2 books. මම පොත් දෙකක් මිලදී ගත්තා. ඒතර මේ දෙකම ඉන්ඩිපෙන්ඩන්ට්. මොකද පළවෙනි වාක්‍යයේ තේරුම ගන්න දෙවෙනි එක ඕනෙත් නැහැ. දෙවෙනි එකේ තේරුම ගන්න පළවෙනි එක ඕනෙත් නැහැ. පළවෙනි එකේ කියනවා මම කඩේ ගියා. දෙවෙනි එක මම පොත් දෙකක් ගත්තා. දැන් මම මේ වාක්‍ය දෙක එකතු කරනවා and පාවිච්චි කරලා. මෙතන මම and දානවා. I went to the shop and මෙතන I ඕනේ නැහැ. මොකද දෙපාරක් ඒ නිසා මේ අයින් කරනවා. I went to the shop and bought 2 books. මම ගිහිල්ලා පොත් දෙකක් ගත්තා. මම මේකට මෙතෙන්ට කමාවක් දාන්නේ නැහැ. මොකද හේතුව මේ වාක්‍ය දෙකෙන්ම කියවෙන්නේ එක්කෙනා ගැන. subject එකේ ඉන්නේ එක්කෙනෙක් නම් වාක්‍ය දෙකේම එතකොට conjunction එකට කලින් කමාව ඕනේ නැහැ. හැබැයි මේ වගේ independent clauses දෙකක් coordinating conjunction එකකින් එකතු කරනකොට කමාවක් දාන්න කියලා කියනවා. හැබැයි subject දෙකේ එක්කෙනාමයි නම් ඉන්නේ. කියන්නේ එකම පුද්ගලයා ගැන නම් වාක්‍ය දෙක. එතකොට කමාව ඕනේ නැහැ. තේරුණාද? හරිද? ඔය තමයි අපි කියන්නේ punctuation marks වල කමා එක පාවිච්චි කරන තැන්. හරිද? අන්තිම කරුණු දෙක ටිකක් සංකීර්ණයි. හරි? ඒක නිසා කල්පනාවෙන් අහන් හිටියනම් තේරුම් ගන්න පුළුවන්. මම ඒක තමයි ටිකක් ඒක අමාරුයි. කල්පනාවෙන් අහන් ඉන්න ඕනි කියලා. right. ඊළඟට මම ඔයාලට දෙනවා දැන් ඇක්ටිවිටි එකක් කරන්න. ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ වැඩේ.
page number 6 ටියුට් එකේ 6 වෙනි පිටුව 6 වෙනි පිටුවේ 12 වෙනි ප්‍රශ්නය. Rewrite the sentences inserting commas where necessary. ඒ කියන්නේ අවශ්‍ය තැන් වලට commas දාලා නැවත වාක්‍ය ලියන්න. ඉක්මනට කරන්න බලන්න මේ 6 වෙනි ප්‍රශ්නේ. දැන් උත්තර අපි කතා කරනවා. මෙන්න මේක තමයි ප්‍රශ්නේ මම ඔයාලට ස්ක්‍රීන් එකට ෂෙයා කරන්නම්. මෙන්න මේක තමයි ප්‍රශ්නේ. ඉක්මනට කරන්න බලන්න. right දැන් බලමු මේකේ උත්තර කොහොමද කියලා. මේ වාක්‍ය 6 බලා ගන්න ප්‍රශ්න ටික. first one පළවෙනි එක I painted my room blue, pink and white. right කොතෙන්ද කමාස් එන්නේ? blue කියන එකයි pink කියන එකයි අතරට. මෙතෙන්ට කමා එකක් එනවා. මොකද හේතුව මේවා තමයි සීරීස් එක. blue, pink, white. අපි පාට වර්ග කීපයක් කියාගෙන යනවා නාම පද. ඒවා අතරට කමාස් එන්න ඕනේ. blue pink අතරට කමා දානවා. pink and white අතරට කමා ඕනේ නැහැ. මොකද අපි and කියන conjunction එක පාවිච්චි කරලා තියෙන නිසා. right question number 2. Mr. Pereira, my next door neighbor, is a nice gentleman. එතනත් Mr. Pereira is a nice gentleman. Mr. Pereira කියන්නේ හොඳ මහත්මයෙක්. ඒතර එයා ගැන අපිට අමතර විස්තරයක් කියනවා. My next door neighbor, මගේ අසල්වැසියා එයා. next door neighbor කියන්නේ අසල්වැසියා. එතකොට අපි කියන්නේ enclosed details අමතර තොරතුරු ඇතුළත් කරනකොට අපි ඒක දෙපැත්තට කමාස් දෙකක් දාන්න ඕනේ. ඔන්න ඔය විදිහට. එතකොට Mr. Pereira කියන තැනට කමාවක් එන්න ඕනේ. ඊට පිටිපස්සට neighbor කියන එක පිටිපස්සට කමාවක් එන්න ඕනේ. question number 3. We are having rice, dal curry,
fried brinjal, and a salad for lunch. We are having අපි කන්න දේවල් මොනවද? rice, dal curry, fried brinjal, a salad. lunch එකට අපි කාපු දේවල්. එහෙනම් මේ අතට කමා දාන්න ඕන. rice, dal curry, බත්, පරිප්පු ව්‍යංජනේ. අතරට කමා එකක්. dal curry and fried brinjal බෙදපු වම්බටු. පරිප්පු අතරට කමා එකක්. fried brinjal සැලඩ් අතරට කමා දාන්න ඕනේ and කියන එක දාපු නිසා. එතකොට කමාස් දෙකක් එනවා. හතර. if you work hard you will get good results. මෙතනත් එහෙමයි. if you work hard you will get good results. if you work hard conditional clause එකක්. එතන මේක ඔයා මහන්සි වෙලා වැඩ කළොත් you will get good results. ඔයාට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. මේ කොටසේ තේරුම ගන්න මේ පිටිපස්සේ කෑල්ල ඕනද නැද්ද? if you work hard ඔයා මහන්සි වෙලා වැඩ කළොත් මේ කොටස ඕනද මේ වාක්‍යයේ තේරුම සම්පූර්ණ වෙන්න? ඔව්. එහෙනම් ඔව්. මේක මොන ක්ලෝස් එකක්ද එතකොට? මොන ක්ලෝස් එකක්ද ඒක? වෙන එකක උදව්ව ඕන නම් ඒක මොන වාක්‍යයක්ද? අපි කිව්වනේ. Dependent clause. අන්න හරි dependent clause එකක්. මේක dependent clause එකක්. අපි dependent clause එකක් මුලට ආවොත් ඒක ඉවර වෙන තැනට කමාවක් දාන්න ඕනේ. hard you කියන වචන දෙක අතරට කමා එකක් එන්න ඕනේ. Question number 5. He is your brother, isn't he? Right. අපිට question tag එකක් පේනවා. මෙන්න is තියෙනවා is වල negative එක isn't, subject එක he, isn't he, question tag එක. අපි ඉගෙන ගත්තා question tag එකට කලින් කමාවක් තියෙන්න ඕනේ. ඒක නිසා මෙතෙන්ට කමාවක් එනවා. ඔය තමයි පස්වෙනි වාක්‍ය. ඊළඟට 6 වෙනි එක මම උඩින්ම ලියන්නම්. ඒකේ A අහනවා have you read මඩොල් දුව
හරි බලා ගන්න. have you read මඩොල් දුව the famous children's novel? උත්තරේ දෙනවා B. Yes I have. A B කියලා දෙන්නේ කතා කරන එකක් මේ තියෙන්නේ. ඒ අහනවා have you read මඩොල් දුව? ඔයා මඩොල් දුව කියවලා තියෙනවද? The famous children's novel එක ප්‍රසිද්ධ ළමා නවකතාවක්. එතන මෙයා කියන්නේ yes I have. ඔව් මං කියවලා තියෙන්නේ. එතකොට කොතෙන්ද කමාස් එන්න ඕනේ මේකේ? මේ සෙන්ටෙන්ස් එකේ කොතෙන්ද කමාස් එන්න ඕනේ? කියන්න බලන්න. කොතනද කමා එක එන්න ඕනේ? කමාස් අතරම දෙකක් එන්න ඕනේ. ඕකේ කොතෙන්ද දෙන්න ඕනේ? කියන්න බලන්න. ඔය රශ්මි ලිව්වයි කියවනේ කියන්න බලන්න. මඩොල් දුව කියන තැනට එන්න ඕන එකක්. ඊළඟට B එකේ yes කියන තැනට එන්න ඕන. අන්න හරි ඔව්. එකක් තමයි have you read මඩොල් දුව? මඩොල් දුව ඔයා කියවලා තියෙනවද? මේක එක්ස්ට්‍රා ඉන්ෆර්මේෂන් එකක්. The famous children's novel ප්‍රසිද්ධ ළමා නවකතාවක් කියන එක. ඒතකොට එතෙන්ට කමාවක් එන්න ඕනේ. හරිද? ඊළඟට yes I have කියන එකේ yes කියන්නේ ඉන්ටර්ජෙක්ෂන් එකක්. අපි කලින් ඉගෙන ගත්ත එකපාරටම yes කියන එක. එතනට කමාවක් එන්න ඕනේ. ඔන්න ওই තැන් දෙකට කමාස් දෙකක් එනවා මේ ප්‍රශ්නේ. හරිද? right. බැරදී තියන අය ඉන්නවනම් ඉක්මනට හදාගන්න විනාඩියක් දෙන්නම්. අනිත් අය page number 5 වල යට තියෙනවා තව activity එකක්. මෙන්න මේ activity එක. page number 5 වල යට මේකේ තියෙන turn the sentences into one sentence, put commas where necessary. කියන්නේ මෙතන වාක්‍ය තුනක් විතර තියෙනවා. දැන් පළවෙනි එකෙත් එහෙම Rajini's skirt had blue in it. It also had green. It also had purple polka dots in it. වාක්‍ය තුනක්. ඔයාලට කියනවා මේක කමාස් දාලා අවශ්‍ය තැන් වලට තනි වාක්‍යයක් විදිහට ලියන්න. හරිද? ඉක්මනට කරන්න බලන්න. ඒ ප්‍රශ්න හතරයි එතන තියෙන්නේ. මේ හතරට ඉක්මනට උත්තර ලියන්න බලන්න. දැන් බලා ගන්න මේ ලියන
කොටසේ ආන්සර්ස්. හොඳ මම මේකෙම උත්තර දානවා. එතකොට ඔයාලගේ වැරදි තියෙනවා නම් හදා ගන්න. හොඳ වැරදි තියෙනවා නම් හදා ගන්න. right බලා ගන්න පළවෙනි එකේ ඉඳලම Rajini's skirt had blue in it. It also had green. It also had purple polka dots in it. Sentences තුනක් එතන. දැන් අපි වාක්‍ය ලියනකොට මේකේ තනි වාක්‍යයක්. සිංගල් සෙන්ටෙන්ස් එකනේ අපිට ලියන්න කියන්නේ. එතකොට ඔයාට එකතු කරන්න තියෙන්නේ මේකේ බලන්න හොඳට රාජිනිගේ ස්කර්ට් එක ගැන තමයි වාක්‍ය තුනම තියෙන්නේ. හරිද? ඒක බ්ලූ නිල් ඊට පස්සේ ග්‍රීන් ඊට පස්සේ පර්පල් දම් පාට පොල්කා ඩොට්ස් කියන්නේ රවුන්ඩ් රවුන්ඩ්. ඒ කියන්නේ මේ ස්කර්ට් එකේ නිල් පාට කොළ පාට දම් පාට රවුන්ඩ් ඩොට්ස් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒකට අපි ඒක තනි වාක්‍යයකට සම්බන්ධ කරාම මෙන්න මේ විදිහට තමයි ඒක ලියවෙන්න ඕනේ. හරිද? ඒතර ඒක ලියවෙන්න ඕන Rajini's skirt had blue ඔන්න එක පාටක් අපි ගත්තා. එතන පිටිපස්සට කමා එකක් දාන්න ඕන. ඊළඟ පාට green දෙවෙනි පාට Rajini's skirt had blue green ඊළඟ එකට අපි ඊළඟ පාට purple නේ. ඊට කලින් අපි දානවා and කියන conjunction එක. ඊට පස්සේ ලියනවා and purple polka dots in it. මේක තමයි sentence එක. Rajini's skirt had blue, green and purple polka dots in it. කියලා තමයි ලියවෙන්න ඕනේ. ඒ sentences තුනේම පේනවනේ වාක්‍ය තුනේම තියෙන දේවල් අපි තනි වාක්‍යයකට අරගෙන ලිව්වා. හරිද? sentences තුනේම තියෙන ඒවා තනි වාක්‍යයකට අරගෙන ලිව්වා කමාස් පාවිච්චි කරලා. ඒතකොට එහෙම බලුවම මේක අමාරු දෙයක් නෙමෙයි. හරිද? දෙවැනි එක second sentence එක එතනක් තියෙන sentences තුනක්. කසුන් bought 2 books. කසුන් පොත් දෙකක් මිලදී ගත්තා from the bookshop එකෙන්. He also bought a pen. එයා පෑනකුත් ගත්තා. He also bought a box of crayons. crayons කියන්නේ pastel කූරු. එතකොට එයා දේවල් තුනක් අරගෙන තියෙනවා. මොනවද? 2 books, a pen, ඊළඟට a box of crayons. ඕක එකතු කරලා තමයි අපි වාක්‍ය හදන්න ඕන. ඒතර මුල ටික අපි ලියනවා. මුල ටික කොහොමත් එකයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. කසුන් bought මිලදී ගත්තා. කසුන් bought 2 books ඊළඟ a pen ඊට කලින් කමාවක් දාමු. a pen පෑනක් ඊළඟට box of crayons ඒක කියන කලින් අපි and දානවා මේ දෙක අතරට and a box of crayons තව කොටසක් තියෙනවා from the bookshop. Kasun bought 2 books, a pen and a box of crayons from the bookshop.
මෙතන තියෙනනේ book shop කියලා. අපි ඒකත් වාක්‍ය අගටම එකතු කරා. from the book shop කියන එක. හරිද? එතකොට අර sentences තුනක තියෙනවා අපි කමාස් පාවිච්චි කළා එක sentence එකකට ගත්තා. හරිද? ඒක තමයි ඒක කරන්නේ කමාස් වලින් අපි අර වාක්‍ය කීපයක ලියනවා එක sentence එකකට අරගෙන තියෙනවා. Now the third one තුන්වෙනි එක the journey was long. journey කියන්නේ ගමන. journey was long කිව්වම ගමන දිගයි. it was hard. ඒක අමාරුයි. ඊට පස්සේ අයිමත් කියනවා it was tiring. tiring කියන්නේ වෙහෙස කරයි. මේක ගොඩාක් වෙහෙස කරයි. දැන් අපිට තියෙන්නේ අයිමත් journey එක ගැන කියන්නේ ගමන ගැන තමයි මේ ඔක්කොම දේවල් තියෙන්නේ. මොකක්ද එකෙන් කියනවා journey was long දිගයි. අයිමත් hard අමාරුයි. ඒත් journey එක ගමන. tiring වෙහෙස කරයි ඒත් journey එක. එතකොට අපිට තියෙන්නේ ඒ ටික කමාස් දාලා එකතු කරන්න. හරිද? එතකොට එකතු වෙනකොට the journey was long දිගයි කමා ඊළඟ වචනය hard මෙතෙන්ට අපි කමා එකක් දාන්නේ නැහැ and දාන නිසා. ඒතර මෙතන කමා දාන්න එපා. මෙතෙන්ට අපි and කියන එක තමයි දාන්නේ. and tiring. එතකොට the journey was long ගමන දිගයි hard අමාරුයි and it was tiring ඒ වගේම ඒක වෙහෙස කරයි. පේනවනේ වාක්‍ය එතනත් sentences තුනක ලියපු ඒවා අපි තනි වාක්‍යයකට අරගෙන තියෙනවා. හරිද? කලින් වගේම sentences තුනක ගියපු ඒවා තනි වාක්‍යයකට ගත්තා. ඊළඟට next sentence last one the kitten meowed it purred and it went to sleep. පූසා meowed කියන්නේ යාගේ සද්දේ. පූසා සද්ද කරා it purred පුරුපුරු ගන්නවා කියන්නේ and it went to sleep නිදා ගන්න ගියා. එතන තියෙන ක්‍රියාපද තුනක් meowed purred went කියන එක ක්‍රියාපද තුනක් තියෙන්නේ. අපි කියවනේ කලින් අපි නාම පද එකතු කරා adjectives එකතු කරා දැන් ක්‍රියාපද තුනක් එකතු කරන්න තියෙනවා. එතනත් අපි කලින් වගේම කමා එක පාවිච්චි කරනවා. බලමු වාක්‍ය ලියන්න. එතකොට ලියන්න වෙන්නේ the kitten කියන්නේ පූස් පැටියා meowed ඔන ඊළඟ verb එක දාන්න කලින් අපි කමා එක දානවා purred ඊළඟ verb එකට කලින් අපි කමා දාන්නේ නැහැ මොකද ඒක අන්තිම දෙක නිසා. එතෙන්ට අපි ලියනවා and verb එක went to sleep. එතකොට sentence එක හැදෙනවා the kitten meowed purred and went to sleep. පූසා meowed සද්ද කරා purred පුරුපුරු ගෑවා and went to sleep. ඊට පස්සේ නිදා ගන්න ගියා. දැන් ඔන්න ඔය වගේ වාක්‍ය ටික වාක්‍ය කීපයක් එකට එකතු කරලා අපිට තනි වාක්‍යයක් single sentence එකක් හදාගන්න පුළුවන්. හරිද? ඉතින් ඒක මේ අමාරු වැඩක් නෙමෙයි. කල්පනාවෙන් කරොත් ඔයාලට කමාස් එන්නේ කොතෙන්ටද නැත්තේ කොතෙන්ටද කියලා බලලා වාක්‍ය ටික එකතු කරන්න පුළුවන්. මම විනාඩියක් දෙන්නම් වැරදි අය ඉන්නවනම් ඉක්මනට හදාගන්න.
ඊළඟට අපි ඊළඟ දවසේ මම ඔයාලට කියන්නම් කරන්න ඕන වැඩ කීපයක්. මේ ටික ඔයාලා ගෙදෙද්දි අනිවාර්යෙන් කරන්න. හරිද? මෙන්න මේ activity 9 එකේ කියන්නේ page number 14 වල 14 වෙනි පිටුවේ unit 2 එක හොඳ දෙවෙනි unit එකේ page number 14 වල පිටුව 14 unit 2 activity 9 එකේ තියෙනවා බලන්න rewrite the paragraph adding commas where necessary then read the paragraph aloud. ඒ කියන්නේ පැරග්‍රාෆ් එක ලියන්න ඕනේ කමා අවශ්‍ය තැන් වලට කමාස් දාලා ඊට පස්සේ කියවන්න කියලා කියනවා. ඒක නිසා පැරග්‍රාෆ් එක ඔයාලා පොතේ ලියන්න ඕනේ අවශ්‍ය තැන් වලට කමාස් දාලා ලියන්න ඡේදය. ඊළඟට ඊළඟට ඔයාලට දෙනවා මම තව වැඩක්. ඒක තමයි ටියුට් එකේ වැඩ කීපයක් දෙනවා. page number 7 වල question number 14 14 වෙනි ප්‍රශ්නය තියෙනවා ඩයලොග් එකක් දෙබසක්. ඒ ඩයලොග් එකේ හිස්තැන් පුරවන්න යට කොටුවෙන් answers අරගෙන ඒකක්. අනිත් එක තමයි question number 15 15 වෙනි ප්‍රශ්නේ the sentences given below tell you how to grow flowers. මේ මල් බබන හැටි තමයි මේ වාක්‍ය වලින් කියන්නේ. They are not in the correct order. මේ වාක්‍ය හරි පිළිවෙලට නෑ. Read these sentences and number them according to the correct order. දැන් මේ වාක්‍ය කියවලා ඔයා නම්බර් කරන්න ඕනේ මේ පැත්තෙන් හරි ඕඩර් එකට. ඒ කියන්නේ 1 2 3 කියලා පිළිවෙලට නම්බර් කරගෙන යන්න මේ sentences වල ඕඩර් එකට හදන්න කියලා තමයි කියන්නේ. ඔය ටික ඔයා කරන්න ඕනේ ගෙදරදී. එතකොට 7 වෙනි පිටුවයි ටියුට් එකේ 7 වෙනි පිටුව කරන්නත් ඕනේ. pupils book එකේ page number 14 වල 14 වෙනි පිටුවේ activity 9 එකත් කරන්න ඕනේ. හරිද? ඔය activities ටික ගෙදරදී කරන්න. ගෙදරදී කරලා තියන්න. ඊළඟ සතියේ අපි ඔයගේ answers ටික කතා කරනවා. ගොඩක් වෙලාවට දැන් පන්ති කොහොම කෙරෙයිද කියලා තාම තීරණයක් නැති නිසා අපිට ඔන්ලයින් එක දිගටම කරන්න වෙයි තව ටික දවසක්. මොකද තත්ත්වය පහ වෙලා යනකම්. ඒක නිසා ඒ වැඩ ටික කරන්න. හරි එහෙනම් ඊළඟ දවස් සතියේ ආපහු 7:45ට හම්බෙමු. එහෙනම් good night children.